දැන් අපි බලමු ඩිසිප්ලිනරි ඇක්ෂන් යටතේ කතා කරන්න තියෙන වැදගත් කේස් ලෝස් කිහිපයක් ගැන. SG versus ආර්යත්න කේස් එකේදී කියනවා the objective of this disciplinary action is not to punish the person. The objective is to determine whether a person against the offence have been proved should remain in role of honourable profession. දැන් සාමාන්‍යයෙන් රටේ නීතියට අනුව අපි ඔෆෙන්ස් එකක් කරලාද නැද්ද කියලා බලන්නේ ඒ අදාළ පුද්ගලයාව ඔෆෙන්ඩර්ව පනිෂ් කිරීම සම්බන්ධයෙන්. ඔෆෙන්ස් එකක් කරාම මේ ඔෆෙන්ස් එක වෙලාද නැද්ද කියන එක හොයන්නේ to punish that person. එතකොට ඒක ෆයින් එකක් වෙන්න පුළුවන්, imprisonment එකක් වෙන්න පුළුවන්, forfeiture of property එකක් වෙන්න පුළුවන්. මේ විදිහට ඒ ඔෆෙන්ස් එක කරපු ඔෆෙන්ඩර්ව පනිෂ් කිරීම තමයි ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ. හැබැයි ඩිසිප්ලිනරි ඇක්ෂන් එකක් විදිහට ලීගල් ප්‍රොෆෙෂන් එකේදී යම් පුද්ගලයෙක් වැරද්දක් කරාම එතනදී මේ විදිහට ඉන්ක්වයරි එකක් කරලා ඔෆෙන්ස් එකක් සිද්ධ වෙලා තියෙනවද කියලා බලන්නේ. ඒ ඔෆෙන්ස් එක කරලා නම් ඒ ලීගල් ප්‍රොෆෙෂන් එකේ ඉන්න මෙම්බර්ව පනිෂ් කරන්න නෙමේ. ඒ ඉන්ක්වයරි එක කරන්නේ මේ මෙම්බර් එහෙමත් නැත්නම් මේ ලෝයර් තවදුරටත් මේ ප්‍රොෆෙෂන් එකේ තියාගත යුතුයිද කියන එක ඩිටර්මයින් කරන්න. The objective is to determine whether a person against the offence have been proved should remain in role of honourable profession. මේ ප්‍රොෆෙෂන් එකේ තවදුරටත් කටයුතු කළ යුතු පුද්ගලයෙක්ද කියන එක හොයාගන්න තමයි මේ ඉන්ක්වයරි එක කරන්නේ. රේ අත්තනායක කේස් එකේදී කියනවා it talks about the scope of these offences. It says every negligent act does not amount to a malpractice. The determining criteria is whether it is improper for accepted standards and competence. Mere negligence එකක් malpractice එකක් බවට පත් වෙන්නේ නැහැ. malpractice එකක් වෙන්න නම් මේක determine කරගන්න criteria එක වෙන්නේ අර accepted standards වලින් එහෙමත් නැත්නම් competence එකට. ඊට එහා ගියපු improper දෙයක් කරලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් පිළිගන්න ක්‍රමවේදයට අනුව පැමිණිල්ලක් දානකොට මොකක් හරි ප්‍රොසීඩ් එකක් තියෙනවා නම් ඒ ප්‍රොසීඩ් එකට ඉම්ප්‍රොපර් වෙන විදිහට කටයුත්තක් කරලා තියෙනවා නම් නෙග්ලිජන්ට්ලි කරලා තියෙනවා නම් අන්න එතකොට ඒක මල් ප්‍රැක්ටිස් එකක් බවට පත් වෙනවා. දැන් අපීල් එකකදී සාමාන්‍ය නෝටිස් ඔෆ් අපීල් එකක් දාන ක්‍රමවේදයක් තියෙනවා. ඇක්සෙප්ටඩ් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. එතකොට ඒ අදාළ ඇටර්නියට් ලෝ නෙග්ලිජන්ට්ලි මේ ඇක්සෙප්ටඩ් ස්ටෑන්ඩඩ්ස් වලින් පිටින් කටයුතු කරලා තියෙනවා නම් නෙග්ලිජන්ට් ඇක්ට් එකක් කරලා තියෙනවා නම් එහෙනම් ඒක අර accepted standards වලට improperly කරපු කටයුත්තක් වෙනවා. එහෙනම් එවැනි negligent act එකක් malpractice එකක් විදිහට consider කරන්න පුළුවන්. එහෙම නැතුව ඕනම negligent act එකක් malpractice එකක් බවට පත් වෙන්නේ නැහැ කියලා රේ අත්තනායක කේස් එකේදී කියනවා. ඊට පස්සේ මේ රේ දොමටගොඩ දොන් හැරි විල්බර්ට් කියන ඉතාමත් වැදගත් කේස් එකක්. මේකෙදි මේ අදාළ ප්‍රොෆෙෂන් එකට මේ අදාළ මේ පුද්ගලයා එන්ටර් වෙන්නේ false certificates ඉදිරිපත් කරලා. මේ කේස් එකේදී වැදගත් කාරණාව වෙන්නේ දැන් අපි මේ කලින් කතා කරපු හැමදේම ඇවිල්ලා malpractice එකක් හරි offense එකක් හරි that has been committed after his enrollment. රේ දෙමටගොඩ දොන් හැරි විල්බර්ට් කේස් එකේදී කතා කරන්නේ මේ false certificate එක produce කරන්නේ before the enrollment. enrollment එකට ඕන කරන document එකක් විදිහට තමයි දෙන්නේ. එතකොට before the enrollment උනත් ඒ විදිහට කරපු malpractice එකක් නිසා හරි ඒ අදාළ පුද්ගලයා මේ ප්‍රොෆෙෂන් එකේ තවදුරටත් තියාගන්න ඕනේද නැද්ද කියන ප්‍රශ්නය එනවා. එතකොට ප්‍රොෆෙෂන් එකට ආවට පස්සේ කරන malpractices විතරක් නෙමෙයි ප්‍රොෆෙෂන් එකට එන්න කලින් කරපු malpractice එකක් මත බේස් වෙලා වුණත් සුප්‍රීම කෝර්ට් එකට පවර් එක තියෙනවා ඒ අදාළ පුද්ගලයාව ඒ ප්‍රොෆෙෂන් එකෙන් රිමූව් කරන්න. So Supreme Court still has the power to remove that person due to a malpractice committed before the enrollment. Right? ඊට පස්සේ මේ වගේ තව cases ගොඩක් තියෙනවා. තව අපි එකක් ගත්තොත් එහෙම Ray versus Brito case එකේදී කියනවා the misconduct was outside the scope of work, sending of postcard to a woman with obscene language by the solicitor. දැන් මේකේ ප්‍රොෆෙෂන් එකේදී සිද්ධ වෙන නෙග්ලිජන්ට් එකක්වත් ප්‍රොෆෙෂන් එකේදී සිද්ධ වෙච්ච malpractice එකක්වත් නෙමෙයි. The misconduct is outside the scope of work. එයාගේ personal life එකේදී වෙන දෙයක් තමයි මෙතනදී වෙන්නේ. නමුත් ඒ ක්‍රියාවෙන් ප්‍රොෆෙෂන් එකට හානියක් වෙනවා නම්
අන්න එතනදී සුප්‍රීම කෝර්ට් එකට පවර් එක තියෙනවා කියලා කියනවා to remove that person and to hold an inquiry and to remove that person. So in this situation, the misconduct was sending a postcard to a woman with obscene language by the solicitor. Right? But in this case, it was decided even though it is outside the scope of work, it's still considered as an malpractice under the Judicature Act and under the rules mentioned under the Supreme Court rules in 1988. So therefore, in such instances, that person should be removed from this honorable profession. Right? ඔන්න ඔය කියන කාරණා ටික තමයි අපිට disciplinary action සම්බන්ධයෙන් ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ re-enrollment එක. දැන් අපි enrollment එක ගැන කතා කරා, ඊට පස්සේ removal එක, cessation එක ගැන කතා කරා. දැන් කෙනෙක්ව suspend කරොත් හරි remove කරොත් හරි නැවතත් එයාට re-enroll වෙන්න පුළුවන්ද? නැවතත් මේ වෘත්තියට එන්න පුළුවන්ද කියන කාරණාව අපි කතා කරන්න ඕනේ. මේ re-enrollment එක ගැන සඳහන් කරන rules කිහිපයක් තියෙනවා. It meant the re-enrollment was mentioned in specific rules under the Supreme Court rules 1988. So therefore now we are going to learn about these rule 82, 83, 84 and 85. Right. Supreme Court 1978 rules වලදී කියනවා in rule 82 it says any person who intends to apply for readmission and re-enrollment as an attorney at law shall not less than 6 weeks before he shall so apply give notice of such intention to the Registrar of the Supreme Court, the Attorney General and the Bar Association of Sri Lanka. Then compare කරන්න enrollment එකකයි re-enrollment එකේ වෙනස. දෙකේදීම notice එක දෙන්න ඕනේ 6 weeks before. Prior to 6 weeks they have to give a notice by stating their intention that they are going to enroll, or in this situation that they are going to re-enroll as an attorney at law. Then enrollment එකකදී අපි මේ notice එක දෙන්න ඕනේ කියලා කිව්වේ Supreme Court එකේ registrarට සහ law college එකේ registrarට. But when it comes to re-enrollment, the notice has to be given to the Registrar of the Supreme Court and it has to be produced to the Attorney General and also to the Bar Association of Sri Lanka. Right? මෙතනදී additional parties දෙකක් තියෙනවා, AG සහ Bar Association එක කියලා. And then shall cause his name and place of abode to be posted up at the registry of the Supreme Court and also cause notice of the intended application to be published once at least in the Gazette of Republic of Sri Lanka. ඊට පස්සේ අර කලින් විදිහටම ඒ නම නැවතත් Supreme Court registry එකට ඇතුළත් කරන්න ඕනේ සහ අවම වශයෙන් එක් වතාවක්වත් Gazette එකේ publish කිරීමක් කරන්න ඕනේ. Now, Rule 83 says, the application shall be in the form of a petition to the Supreme Court and shall be supported by an affidavit. The applicant shall furnish the registrar 7 copies of such application. Enrollment එකේදී වගේම මේ application එක දාන්න ඕනේ petition එකකදී. Re-enrollment එකේදී මෙතනදී affidavit එකක් දෙන්නත් ඕනේ. ඒ වගේම තමයි මේ petition එකේ copies 7ක් එක්ක තමයි Supreme Court registrarට මේක දෙන්න ඕනේ. Now, there is very important thing. Now, the rule number 83 sub-rule 3 says the Attorney General and the Bar Association of Sri Lanka shall be made respondents to the application. මේදාන petition එකේ මේදාන application එකේදී respondents ලා විදිහට Attorney General වත් Bar Association එකත් add කරන්න ඕනේ කියලා කියනවා. Rule 84 says that the Supreme Court shall thereupon direct the registrar to inquire into and report what reputation the applicant bears and whether there exists any objection to his readmission. Then the registrar shall submit his report to the Supreme Court. Rule 84 කියනවා දැන් ওই විදිහට application එකක් දැම්මට පස්සේ rule number 82ත් 83 විදිහට application එකක් දැම්මම Supreme Court එකේ registrar කියනවා direct Supreme Court එක විසින් Supreme Court එකේ registrar ට direct කරනවා inquiry එකක් කරලා report එකක් දෙන්න කියලා. Right?
ඒ රිපෝට් එකේ එතන සඳහන් කරන්න ඕනේ කියලා කියනවා. සඳහන් කරන්න ඕනේ කියලා කියනවා. මේ ඇප්ලිකන්ට්ගේ රෙපියුටේෂන් එක. දැන් එයාගේ රෙපියුටේෂන් එක මොකක්ද? ඒ වගේම තමයි ඒ ඇප්ලිකන්ට්ව රීඇඩ්මිෂන් එකක් එහෙමත් නැත්නම් රීඑන්රෝල්මන්ට් එකක් කිරීම සම්බන්ධයෙන් කාගෙන් හරි ඔබ්ජෙක්ෂන්ස් තියනවාද කියලා. මෙන්න මේ කියන කාරණාවන් දෙක ගැන හොයලා ඉන්ක්වයරි එකක් කළා රිපෝට් එකක් දෙන්න කියලා සුප්‍රීම කෝට් එක විසින් රෙජිස්ට්‍රාර්ට ඩිරෙක්ට් කරනවා. රෙජිස්ට්‍රාර් මේ ඉන්ක්වයරි එක කරලා ඉවර වෙලා මේ රිපෝට් එක සුප්‍රීම කෝට් එකට දෙන්න ඕනේ. රූල් 85 කියනවා the supreme court shall thereafter hold such inquiry as it considered necessary and make such order as things fit. එතකොට රිපෝට් එක දුන්නා මේ රිපෝට් එකේ තියෙන findings recommendations ගැන බලලා සුප්‍රීම කෝට් එක විසින් they will make such order as it thinks fit. මේකට හොඳ නිසි ඕඩර් එකක් දීමේ බලයක් සුප්‍රීම කෝට් එකට තියෙනවා. ඔන්න ඕක තමයි රීඑන්රෝල්මන්ට් එකක් ගැන කියන්න තියෙන්නේ. එතකොට මතක තියාගන්න රීඑන්රෝල්මන්ට් එකක් කරනකොට කොපීස් කීයක් දෙනවද? නෝටිස් එකක් දෙන්න ඕනේ කොච්චර කාලයකට කලින්ද? ඒ වගේම නෝටිස් එක දෙන්න ඕනේ මොන පාර්ටිස් වලටද? පිටිෂන් එකක් විදිහට දාන්න ඕනේ. පිටිෂන් එකක් විදිහට දානකොට රෙස්පොන්ඩන්ස්ලා විදිහට දාන්න ඕනේ කවවද? ඊට පස්සේ මේ ඇප්ලිකේෂන් එක දැම්මට පස්සේ සුප්‍රීම කෝට් එක ඇතුළේ තියෙන ප්‍රොසෙස් එක මොකද්ද? සුප්‍රීම කෝට් එක විසින් රෙජිස්ට්‍රාර්ව ඩිරෙක්ට් කරනවා. රෙජිස්ට්‍රාර් විසින් ඉන්ක්වයරි එකක් කරනවා. ඉන්ක්වයරි එකක් කළා සුප්‍රීම කෝට් එකට නැවතත් රිපෝට් එකක් දෙනවා. ඒ රිපෝට් එක මත බේස් වෙලා සුප්‍රීම කෝට් එක විසින් ඕඩර් එකක් දෙනවා whether to re-enroll this person or refuse that application to be re-enroll as an attorney at law. ඔන්න ඕ කාරණාව තමයි අපිට re-enrollment යටතේ rules යටතේ කතා කරන්න තියෙන්නේ. දැන් අපි බලමු case laws වලින් මේ re-enrollment එක ගැන. right. රේ ඩීඑස් විජේසිංහ කේස් එකේදී මේ කේස් එක වැදගත් වෙන අපිට රීඑන්රෝල්මන්ට් ගැන කතා කරනකොට in this case it was decided that the test for determining whether to re-enroll the person is whether he has honestly tried to rectify his mistake. Now generally once a person, a member has been entered in the Supreme Court registry as an attorney at law, or in other words, when a person is enrolled as an attorney at law, he is removed or suspended due to a mistake or a wrongdoing, offense, malpractice, or that they have given certain instances, so there has to be some ground for it. Now, in order to re-enroll that person, the Supreme Court has to make sure that whether that particular person has honestly tried to rectify that mistake he has committed. යම් පුද්ගලයෙක් negligent act එකක් කරා නම් malpractice එකක් කරා නම් ඒ පුද්ගලයාව දැන් re-enroll කරගන්නකොට බලන්න ඕනේ මේ malpractice එක rectify කරගන්න. එහෙමත් නැත්නම් කලින් කරපු ඒ වැරදි rectify කරගන්න මේ member honestly try කරලා තියනවාද කියලා. එතකොට ඕක තමයි ක්‍රයිටීරියා එක, ඕක තමයි ටෙස්ට් එක. යම් මෙම්බර් කෙනෙක්ව රීඑන්රෝල් කරගන්න ඕන නම් ඒ රීඑන්රෝල්මන්ට් එක ඩිටර්මයින් කරගන්න ටෙස්ට් එක තමයි whether that person honestly try to rectify his mistake. Right? Ray Bhatwantudua case එකේදී කියනවා when a person is re-enrolled, he showed that he is leading an honest life after disenrollment. ඩිස්එන්රෝල්මන්ට් එකෙන් පස්සේ එයා ඔනර්ස් ලයිෆ් එක රයිට් එහෙමත් නැත්නම් අපි කලින් කියපු ක්‍රයිටීරියා එක රෙක්ටිෆයි හිස් මිස්ටේක් වැරද්ද හදාගෙන තමයි දැන් එයා ජීවත් වුනේ. අන්න ඒ හේතු නිසා මේ කේස් එකේදී අදාළ මෙම්බර්ව රීඑන්රෝල් කරා කියලා සුප්‍රීම කෝට් එකෙන් සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය කියන වැදගත් කේසස් දෙක තමයි අපිට රීඑන්රෝල්මන්ට් යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. දැන් අපි බලමු ඇටර්නි ඇට් ලෝ කෙනෙක්ගේ ඇටය එක මොකක්ද කියලා. Supreme Court Rules 1978 වල Rule 6 එක සහ Rule 6 යටතේ අපිට කතා කරන්න පුළුවන් වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. ඒ වගේම මේ ඇටය එක සම්බන්ධයෙන් මෑත කාලයකදී ආපු amendment එකකුත් තියෙනවා. ඒතර අපි ඒ gazette notification එකත් බලමු. දැන් අපි බලමු ඇටර්නි ඇට් ලෝ කෙනෙක්ගේ ඇටය එක කොහොමද තියෙන්න ඕනේ, මේ ඇටය එක මේ විදිහට තියෙන්න ඕනේ කියලා Supreme Court Rules වල තියෙන professional ethic එක මොකක්ද කියලාත් අපි දැන් බලමු. ඇටය එක ගැන සඳහන් කරන්නේ Attire of Judges and Attorneys at Law Rules 1978.
මෙන්න මේක යටතේ තමයි ඇටර්නි ඇට් ලෝ කෙනෙක්ගේ 8 සඳහන් කරලා තියෙන්නේ. මේක යටතේ හයි කෝට් ජජස්ලගේ, සුප්‍රීම් කෝට් ඇන්ඩ් කෝට් ඔෆ් අපීල් ජජස්ලගේ, ඒ වගේම දිස්ත්‍රික් කෝට් ඇන්ඩ් මැජිස්ට්‍රේට්ලගේ 8 මේ හැමදේම දක්වලා තියෙනවා. අපිට වැදගත් වෙනවා attire of attorney at law. මේ සුප්‍රීම් කෝට් රූල්ස් වල 6 වෙනි රූල් එකේ දානවා the attire for attorneys at law other than women. Right? එහෙමත් නැත්නම් attire of attorneys at law of it says that the attire of the male persons, attire of the attorney at laws other than the women is black coat and dark or white trouser and black tie. Right? එතකොට එක attire එකක් වෙන්නේ එක්ක black coat එකක්, dark or white trousers සහ black tie එකක්. මෙන්න මේ කියන දේවල් වලින් attire එක හැදෙනවා. එහෙම නැත්නම් white national costume. white national costume එකත් පිළිගත් attire එකක් වෙනවා. එහෙමත් නැත්නම් black sherwani with dark and white trousers. ඔන්න ඔය කියන attire වර්ග තුනෙන් ඕන එකක් අඳින්න පුළුවන්. මේ 1978 Supreme Court rules වල Supreme Court Rule 7 එක amend වෙනවා gazette notification එකකින්. මේක 2018 මේ Supreme Court Rules amend වෙනවා. එතනදි කියනවා the amendment to the attire of judges and attorneys at law rules 1978 by the deletion of rule 7 and substitution of the new rule. එතකොට තිබිච්ච 1978 rules වල තිබිච්ච rule 7 එක අයින් කරලා attire of women attorneys at law. right? අපි එතකොට rule 6 වලින් men attorneys at law ගැන attire ගැන කතා කරා. දැන් rule number 7 වල amendment එකත් එක්ක women attorneys at law ගේ attire ගැන කතා කරනවා. එතනදි කියනවා white, black, grey or Maori sari and jacket or white, black, grey or Maori frock below the knee length or black coat and black long trousers up to the ankle with high neck white long sleeves, sleeve shirt with collar tucked inside the trouser and black gown clock. Right? So මෙන්න මේ part එක තමයි අලුතෙන් add වෙන්නේ. සාරි එක සහ ෆ්‍රොක් එක කලිනුත් තිබුණා. නමුත් අර ලොං ස්ලීව් ෂර්ට් එකත් එක්ක ට්‍රවුසර් එකට ටක් කරලා අඳින මේ අර හයි නෙක් වයිට් ලොං ස්ලීව් අඳින්න පුළුවන් එක මේ අලුත් ඇමෙන්ඩ්මන්ට් එකත් එක්ක ඉන්නේ. ඒතර දැන් වර්තමානයේ ගත්තම attire of women ගත්තාන් පස්සේ මේ කාරණාව තමයි තියෙන්නේ. මේ ඇමෙන්ඩ්මන්ට් එක බොහෝ අවස්ථාවලදී පහුගිය එක්සැමිනේෂන්ස් වලදී ළමයිගේ ටෙස්ට් කරලා තියෙනවා. attire ගැන තවදුරටත් කතා කරනකොට rule number 8 එකේදී කියනවා attorney at law appearing in the Supreme Court and the Court of Appeal shall also wear a black gown. Right? අර ලෝගුව කළු ලෝගුවක් අඳින්න ඕනේ කියලා කියන attorney at lawsලාත් Supreme Court එකේ සහ Court of Appeal එකේදී appear වෙනකොට. ඉතින් ඕක තමයි හේතුව. මේක තමයි professional ethic එක ඔයාලා දැක්කලා ඇති district court වලදී. right? සමහරට court එක විතර අඳින්නේ ක්ලෝක් එක දාන්නේ නැහැ. නමුත් සුප්‍රීම් කෝට් එකේදී කෝට් ඔෆ් අපීල් එකේදී සමහරලාට ඇතම් හයි කෝට්ස් වලදී ලෝයර්ස්ලා මේ බ්ලැක් ගවුන් එක අඳිනවා. මේකට හේතුව වෙන්නේ මෙන්න මේ කියන රූල් නම්බර් 8 එක. රයිට්? ඉතින් ඔන්න ඔය කියන කාරණාව තමයි අපිට attire එක ගැන ඉගෙන ගන්න තියෙන්නේ. දැන් අපි බලමු attorney at law කෙනෙක් කෝට් එකත් එක්ක මේන්ටේන් කරගන්න ඕනේ රිලේෂන්ෂිප් එක මොකද්ද කියලා. The relationship which the attorney at law should maintain with courts is set out in Supreme Court Rules 1988. Now we are going to look at these Rule 50, 51 and 53 of Supreme Court Rules 1988 in order to identify the relationship of attorney at law with its courts. Now Rule 50 says, an attorney at law owes a duty to court, tribunal or other institution created for the administration of justice, which he appears to assist it in the proper administration of justice without interfering with the independence of the bar. So it says, it is the duty of the attorney at law to appear in courts and to assist in order to
proper administration of justice without interfering the independence of the bar. බායක ඉන්ඩිපෙන්ඩන්ස් එකට බාධාවක් නොවන විදිහට කෝට් එකේ ඇපී වෙලා proper administration of justice හරි සාධාරණ තීන්දුවක් කරගන්න අවශ්‍ය කරන ඇසිස්ටන්ස් එක කෝට් එකට දීමේ ඩියුටි එකක් ඇටර්නි ඇට් ලෝ කෙනෙක්ට තියෙනවා. නොයෙහි හේතු නිසා තමයි අපි ප්‍රොසිකියුෂන් ඇටර්නි ඇට් ලෝගේ ඩිෆෙන්ස් ඇටර්නි ඇට් ලෝගේ යටතේ අපි එයාලගේ රෝල් එක ගැන කතා කරනකොටත් මේ proper administration of justice කියන එක සැලකිල්ලට ගත්ත කන්සිඩර් කරා. Rule 51 says an attorney at law shall not mislead or deceive or permit his client to mislead or deceive in any way the court or tribunal before which he appears. Attorney at law කෙනෙක් mislead කරන්න හොඳත් නැහැ court එක. Attorney at law කෙනෙක්ට deceive කරන්නත් බෑ court එක. Attorney at law shall not mislead or deceive the court. ඒ විතරක් නෙමෙයි. එයාට ක්ලයන්ට් එක පර්මිට් කරන්නත් බෑ. ක්ලයන්ට්ව පොළඹවන්නත් බෑ. එහෙමත් නැත්නම් ක්ලයන්ට් මිස්ලීඩ් වෙන විදිහට වැඩ කරනවා කිව්වොත් ඒකට ඇඩ්වයිස් කරන්නත් බෑ. He shall not permit his client to mislead or deceive the court in any way. එහෙමනම් ඇටර්නි ඇට් ලෝ කෙනෙක්ට එයා විසින්ම කෝට් එක මිස්ලීඩ් කරන්නත් බෑ. ක්ලයන්ට් ඇඩ්වයිස් කරන්නත් බෑ කෝට් එක මිස්ලීඩ් කරන්න කියලා. ඒ වගේම ක්ලයන්ට් සපෝට් කරන්න පර්මිට් කරන්නෙත් නැතුව කෝට් එක මිස්ලීඩ් නොකර වැඩ කිරීමේ ඩියුටි එකක් රිලේෂන්ෂිප් එකක් ඇති කරගන්න ඕන කෝට් එකත් එක්ක. කෝට් එක රවට්ටන්නේ වැරදි පාරේ යවන්නේ නැහැයි කියලා. Rule 52 says it shall be the duty of an attorney at law appearing for the prosecution to bring to the notice of the court any matter which if withheld may lead to miscarriage of justice. අපි මේක prosecution attorney at law යටතේදීත් කතා කරා මේ rule 52 එක. දැනුත් අපි මේ කෝට් එකත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක යටතේදීත් කතා කරනවා. prosecution එක represent කරන prosecution එක වෙනුවෙන් appear වෙන attorney at lawට duty එකක් තියෙනවා. කිසිම දෙයක් හංගන්නේ නැතුව කෝට් එකට ඉදිරිපත් කරන්න. යම් කරුණක් හංගනවා එකෙන් ප්‍රොසිකියුෂන් එකට පාඩුවක් වෙනවා නම් ප්‍රොසිකියුෂන් එකෙන් ඇත්තටම ඔෆෙන්ස් එකක් කරලා තියෙනවා. නමුත් ඒ ඇතම් කරුණු හංගලා යාලට ඒ දේ මිස්ලීඩ් කරන්න පුළුවන්, කෝට් එක ඩිසීව් කරන්න පුළුවන්. ප්‍රොෆෙෂනල් එතික් යටතේදී ඒක ප්‍රොෆෙෂනලි ඇක්සෙප්ටබල් ප්‍රැක්ටිස් එකක් නෙමෙයි. ප්‍රොසිකියුෂන් ඇටර්නි ඇට් ලෝ අනිවාර්යයෙන්ම මේ හැම කරුණක්ම කෝට් එක ඉදිරියට ගේන්න ඕනේ. මොකද රූල් 52 යටතේදී යාලට ඩියුටි එකක් තියෙනවා, රිලේෂන්ෂිප් එකක් ඇති කරගන්න ඕනේ කෝට් එකත් එක්ක. එහෙනම් මිස්කැරේජ් ඔෆ් ජස්ටිස් එහෙමත් නැත්නම් අන්ජස්ට් දෙයක් සිද්ධ වෙන විදිහට කටයුතු කරන්නට බෑ. Rule 53 says an attorney at law shall not question or make any statements merely to insult or degrade the opposite party or a witness or in any other person. Opposite party එක හරි witnesses කෙනෙක් හරි merely ආව insult කරන විදිහේ කිසිම ප්‍රශ්නයක්වත් statement එකක්වත් කරන්නට බෑ. Right? And also an attorney at law shall not make statement or a question or witness imputing or suggesting had character, fraud, commission of a criminal offense or lack of credibility if the attorney at law has reason to believe that such allegation is untrue or unfounded. Right? Allegation එකක් කරනවා නම් යම් පුද්ගලෙක් fraud එකක් කරා කියලා, criminal act එකක් කරා කියලා attorney at lawට reasons තියනවා නම් මෙහෙම දෙයක් ඇත්තටම ඔප්පු වෙලා නැහැ කියලා හරි, එහෙමත් නැත්නම් මේක untrue statement එකක් කියලා හරි, ඒක දැනගෙනම යම් statement එකක් කරනවා නම් වැරදි විදිහට යම් පුද්ගලයෙක්ව allegation එකක් කරනවා නම් imputing or suggesting the character that he has make a fraudulent act or has committed an offense, then the Supreme Court rule says no such thing can be done by the attorney at law. එහෙම කිසිම දෙයක් කළ නොයුතුයි කියලා rule number 53 එකේ තියෙන. ඉතින් ඔය විදිහට attorney at law හැමතිස්සම court එකත් එක්ක relationship එකක් තියාගන්න ඕනේ for proper administration of justice. Right? දැන් අපි බලන්න යන්නේ attorney at law's relationship with colleagues. ඉතින් මේ එකම Supreme Court rule set එකේදීම තමයි අපිට rule 56
රූල් 57 58 60 61 මෙන්න මේ රූල්ස් ටික අපිට කතා කරන්න තියෙන්නේ ඇටර්නි ඇට් ලෝ එයාගේ කලීග්ස්ලත් එක්ක කොයි වගේ රිලේෂන්ෂිප් එකක්ද කොයි වගේ ප්‍රොෆෙෂනල් එතික්ස්ද තියෙන්නේ කලීග්ලත් එක්ක වැඩ කරනකොට කියලා. Rule 56 says that the attorney at law shall act with all courtesy, respect and fairness towards his fellow members of the professional in all professional matters. Attorney at law කෙනෙක් opposite party එකට හැමතිස්සම courtesy එකක් respect එකක් දීලා කටයුතු කරන්න ඕනේ කියලා කියනවා. එයාගේ colleagues ලට ඒ විදිහට කටයුතු කිරීමේ duty එකක් responsibility එකක් තියෙනවා කියලා කියනවා attorney at law කෙනෙක්ට. Rule 57 says that it shall be improper for an attorney at law to deal with the opposite party except with the presence and with the consent of the attorney at law representing such party. Opposite party එකත් එක්ක direct communications තියාගන්න බෑ කියලා කියන attorney at law ට එයා හැම communication එකක්ම කරන්න ඕනේ opposite party එකේ attorney at law එක්ක. මෙයා directly opposite party එකේ opposite party එකත් එක්ක contact කරගන්නවා නම් opposite party එකත් එක්ක deal කරනවා නම් අනිවාර්යයෙන්ම එතන opposite party එක represent කරන attorney at law ඉන්න ඕනේ. එහෙමත් නැත්නම් මේ opposite party එකත් එක්ක deal කරනවා කියන එක සම්බන්ධයෙන් opposite party එකේ attorney at law ගෙන් consent එක අරගන්න ඕනේ. එක්ක ඔයාගේ consent එක ඇතුව deal කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ attorney at law ගේ presence එක යටතේ ඒ opposite party එකත් එක්ක deal කරන්න පුළුවන්. එහෙම නැතුව deal කරන එක improper කියලා කියනවා. ඒක professional ethics යටතේදී breach එකක්. ඒක improper act එකක් බවට පත් වෙනවා. Rule 58 says that the attorney at law should not permit his personal feelings and or personal interest to influence his conduct of his professional matter. Attorney at law කිසිම අවස්ථාවකදී යාගේ personal feelings වලට personal feelings use කරගන්න හොඳ නැහැ client කෙනෙක් වෙනුවෙන් matter එකක් determine කරගන්නකොට. Rule 60 says that an attorney at law must not conduct himself in any manner which would be reasonably regarded as disgraceful or dishonorable by attorneys at law of good repute and competency or which would render him unfit to remain as an attorney at law. එහෙමත් නැත්නම් අනිකුත් words වලින් කියනවනම් immoral දෙයක් illegal දෙයක් කිරීම සම්බන්ධයෙන් එක් දේ කරොත් එහෙම ඒක disgraceful නම් ඒක dishonorable නම් ඒ වගේම මේකෙන් ඒ පුද්ගලයාව attorney at law කෙනෙක් විදිහට remove කරන්න පුළුවන් දෙයක් නම් එවැනි ක්‍රියා නොකර සිටීමේ හැකියාවක් attorney at law ට තියෙනවා. Rule 61 says an attorney at law shall not conduct himself in any manner unworthy of an attorney at law. attorney at law කෙනෙක් විදිහට නොකළ යුතු දේවල් නොකර සිටීමේ වගකීමක් attorney at law ට තියෙනවා කියලා rule 61 එකේදී කියනවා. ඉතින් ඔන්න ඔය කියන rules ටික තමයි අපිට විශේෂයෙන්ම මතක තියාගන්න තියෙන්නේ. attorney at law කෙනෙක් කොහොමද එයාගේ colleaguesලත් එක්ක වැඩ කරනකොට එයාලත් එක්ක deal කරනකොට කොයි වගේ relationship එකක්ද තියාගන්න ඕනේ කියන කාරණාව සම්බන්ධ. right දැන් අපි කතා කරන්න යන්නේ cab rank rule එක ගැන. අනිවාර්යයෙන්ම professional ethics paper එක යටතේ ඔයාලගේ දැනුම test කරන අනිවාර්යයෙන්ම අහන ප්‍රශ්නයක් තමයි මේ cab rank rule එක කියලා කියන්නේ. මේ cab rank rule එක ගොඩක් සමාජයේදීත් මිනිස්සු විවේචනය කරන කාරණාවක්. ඇයි lawyer කෙනෙක් මිනිමරුවෙක් represent කරන්නේ? ඇයි lawyer කෙනෙක් drug dealer කෙනෙක්ව represent කරන්න කියන කාරණාව. දැන් වෛද්‍යවරයෙක් ත්‍රස්තවාදයකට උනත් බෙහෙත් කරන්න ඕනේ. Now even if there's a suicide attacker who is been if he is not been killed, now if he still has breath, it is the duty of the doctors to treat that person. එයාලගේ ප්‍රොෆෙෂන් එකේදී එයාලා දින ඕත් එකත් එක්ක ත්‍රස්තවාදයක් වුණත් ඒ අදාළ පුද්ගලයාව මරන්න try කරපු පුද්ගලයෙක්ට වුණත් බෙහෙත් කිරීමේ duty එකක් doctorsලට තියෙනවා. Likewise, in the legal profession as well, it is the professional ethic that to make sure that every person is entitled to legal representation. යම් පුද්ගලයෙක් වැරදිකාරයෙක්ද නැද්ද කියලා determine කර ගැනීමට හැකියාවක් නැහැ attorney at law කෙනෙක්ට.
ඇටර්නි ඇට් ලෝ කෙනෙක් අනිවාර්යයෙන්ම ලීගල් රීප්‍රසන්ටේෂන් එකක් දෙන්න ඕනේ. ඒ ලීගල් රීප්‍රසන්ටේෂන් එකක් දෙනකොට කෝට් එක විසින් තමයි ඩිටර්මයින් කරගන්නේ මේ අදාළ පුද්ගලයා ගිල්ටිද නැද්ද කියන කාරණාව. right? ඔන්න ඕක යටතේදී අපිට වැදගත් වෙනවා මේ cab rank rule එක. Now cab rank rule is founded in English law. If we explain it, now a cab driver cannot refuse to take a client on his turn if that client can pay the hire. Likewise, lawyer should accept any client who comes up to him without choice over clients. දැන් අපි මේ cab rank rule එක අපි 3 wheel park එකක ගමුකෝ. දැන් 3 wheel park එකකදී එයාලගේ hire එක යන turn එක යන order එකක් තියෙනවා. ඒතර සමහර hire එකක් කිලෝමීටරයක් යන්නත් පුළුවන්. සමහර hire එකක් කිලෝමීටර් 20ක් 30ක් යන එකක් වෙන්නත් පුළුවන්. නමුත් තමාගේ ටර්න් එක වෙලාවේදී ක්ලයන්ට් කෙනෙක් ආවොත් එහෙම ඒක කිලෝමීටරයක්ද කිලෝමීටර් භාගයක්ද කිලෝමීටර් 20ක්ද කියන එක මත බේස් වෙලා 3 wheel එකට ඒ hire එක නොගෙන ඉන්න බෑ. ඒ එන hire එක අනිවාර්යයෙන්ම ටර්න් එක තියෙන කෙනා ගන්න ඕනේ. ඒ විදිහටම මේක අර ඉංග්‍රීසි ලෝ එකේදී ගත්තාම පස්සේ ඉංග්‍රීසි රූල් එකක් ඉදිරියට ගත්තම කැප් පේලියක් ආවම ඒ ටර්න් එක තියෙන වෙලාවේදී එතන ඉන්න ක්ලයන්ට් කෙනෙක් අත දාලා වාහනේ නතර කරොත් ඒ අදාළ පුද්ගලයා සල්ලි දෙන්න කැමති නම් ඒ අදාළ තැනට ගෙනියාමේ ඩියුටි එකක් කැබ් ඩ්‍රයිවර්ට තියෙනවා. මේ විදිහටම ලෝයර් කෙනෙක් ළඟටත් යම් ක්ලයන්ට් කෙනෙක් ඇවිල්ලා තමාව රීප්‍රසන්ට් කරන්න කියලා ඒ ප්‍රොෆෙෂනල් ෆී එක දෙනවා නම් ප්‍රොෆෙෂනල් එතික්ස් යටතේදී කියනවා මේ කැබ් රෑන්ක් රූල් එක යටතේදී ඇටර්නි ඇට් ලෝ කිසිම ඩිස්ක්‍රිමිනේෂන් එකක් කරන්නේ නැතුව ඒ හැම පුද්ගලයාවම ලීගල් රීප්‍රසන්ටේෂන් එකක් දෙන්න ඕනේ කියලා. මෙන්න මේ කියන රූල් එක සුප්‍රීම කෝට් රූල්ස් 1988 වල රූල් නම්බර් 5 එකේදී කියනවා. හැබැයි මේ කැබ් රෑන්ක් රූල් එක ඇබ්සලියුට් දෙයක් නෙමෙයි. මේකට එක්සෙප්ෂනල් අවස්ථා ගණනාවක්ම සුප්‍රීම කෝට් රූල්ස් යටතේ දක්වලා තියෙනවා. සුප්‍රීම කෝට් රූල්ස් 1978 වල රූල් නම්බර් 5 වලින් තියෙනවා මේ කියන කැබ් රෑන්ක් රූල් එක. මෙතනදී කියනවා an attorney at law may not refuse to act on behalf of a party or person in any matter or proceeding before any court, tribunal or other institution established for the administration of justice or any professional matter at his or her professional fee. එහෙමත් නැත්නම් අපි simple terms වලින් ගත්තොත් එහෙම an attorney at law may not refuse to act on behalf of a party at his or her professional fee. යම් client කෙනෙක් professional fee එකක් ගෙවනවා නම් එයා වෙනුවෙන් appear වීම on behalf of that party act කිරීම refuse කරන්න බෑ කියලා Supreme Court Rule 1978 වල rule number 5 වලින් කියනවා. ඕක තමයි cab rank rule එක කියලා කියන්නේ. payment එක කරනවා නම් අනිවාර්යයෙන්ම ඔහු වෙනුවෙන් legal representation එකක් දෙන්න ඕනේ කියලා. හැබැයි මම අර කලින් කිව්වා වගේම cab rank rule එක ඇවිල්ලා absolute rule එකක් නෙමෙයි. මේකට exceptional අවස්ථා තියෙනවා. පළවෙනි exception එක තමයි rule number 6 එකේ කියන විදිහට an attorney at law shall not act for any party. Now it says attorney at law has a personal interest. දැන් යම් client කෙනෙක් ආවම ගාවට මේ මැටර් එක සම්බන්ධයෙන් ඔයාට personal interest එකක් තියෙනවා නම් අන්න එවැනි අවස්ථාවකදී අර rule number 5 එකේ කියන විදිහට professional fee එකක් දුන්නත් ඒ පාර්ටි එක represent නොකර ඒ පාර්ටි එක වෙනුවෙන් act නොකර හිටීමේ හැකියාවක් attorney at law ට තියෙනවා. එහෙනම් එක ground එකක් තමයි cab rank rule එකට තියෙන එක exception එකක් තමයි if there is any personal interest over the professional matter. මේ professional matter එක සම්බන්ධයෙන් personal interest එකක් තියෙනවා නම් අපි ඒ වෙන්න ඕනේ නැහැ. හැබැයි personal interest එකක් තියෙද්දිත් appear වෙන්න පුළුවන් after making full disclosure of the said interest to the client and after obtaining a declaration in writing that the client has no objection. personal interest එකක් තියෙනවා. හැබැයි මේ personal interest එක සම්පූර්ණයෙන්ම client disclose කරලා client ගෙන් written declaration එකක් ගත්තොත් එයාගේ consent එක අරගත්තොත් එහෙම right මම දන්නවා මෙන්න මෙහෙම personal interest එකක් මේ attorneyට තියෙනවා. නමුත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. මගේ කිසිම objection එකක් නැහැ. මේ පුද්ගලයා මගේ attorney at law විදිහට කටයුතු කරන එක සම්බන්ධයෙන්.
අන්න එහෙම කියලා ඩෙක්ලරේෂන් එකක් කරොත් ඉන් රයිටින් අන්න එතකොට පර්සනල් ඉන්ට්‍රස්ට් එකක් තිබුණත් කැබ් රැන්ක් රූල් එක ඇප්ලයි වෙනවා. මේ එක එක්සෙප්ෂන් එක පර්සනල් ඉන්ට්‍රස්ට් එක. දෙවැනි එක්සෙප්ෂන් එක තමයි conflict of interest එකක් තියෙනවා නම්. Now it says an attorney at law shall not appear or advise in any professional matter which in his opinion would be in conflict with interest of any other client in such or connected professional matter. දැන් මේ client කෙනෙක් ඔයාලකට එනවා. මේ client කෙනාට advice කරනකොට ඔයාලගේ ඉන්න client කෙනෙක්ගේ තියෙන interest එකක් එක්ක conflict වෙනවා නම් අන්න එතකොට මේ අලුතෙන් ආපු client රිෆියුස් කිරීමේ හැකියාවක් තියෙනවා. අර cab rank rule එකට exception එකක්. existing client කෙනෙක්ගේ interest වලට contrary වෙන විදිහට conflict වෙන විදිහට අලුතෙන් client කෙනෙක් එනවා නම් ඒ client ව refuse කරන්න පුළුවන්. ඒ client ව appear නොකර ඉඳීමේ හැකියාවක් attorney at law ට තියෙනවා. Right? So one exception is personal interest and the second exception is conflict with the interest of any other client. The third exception is set out in rule number 8 of Supreme Court Rules 1970. Now it says where a conflict arises between the interest of two or more clients for whom the attorney at law is acting, the attorney at law shall cease to act for all his said clients. Client ලා දෙන්නෙක් අතර conflict of interest ඇති වුණොත් එහෙම මේ conflict එක ඇති වෙච්ච client ලා සේරකම වෙනුවෙන් act කිරීම cease කරන්න ඕනේ කියලා කියනවා. The attorney at law cease to act for all the said clients. Right? මේකටත් exception අවස්ථාවක් තියෙනවා. Now basically client ලා දෙන්නෙක් අතර තීරියමක් කරන්න තිබුණොත් එහෙම conflict එකක් ඇති වුණොත් එහෙම මේ client ලා දෙන්න වෙනුවෙන්ම පෙනී හිටීම අතාරින්න පුළුවන්. Rule number 9 වලින් කියනවා an attorney at law shall not accept any professional matter which may in his opinion embarrass him by reason of his holding any office. ද උදාහරණයක් විදිහට attorney general ඇවිල්ලා attorney at law කෙනෙක් නමුත් එයා ස්ටේට් එක රීප්‍රසන්ට් කරන විදිහට එයාගේ පොසිෂන් එකත් එක්ක එයාට පර්සනල් ප්‍රැක්ටිස් එකක් කිරීමේ හැකියාවක් නැහැ. අන්න එවැනි අවස්ථාවකදී තව AG විදිහට ඉන්නවා නම් එහෙමත් නැත්නම් යම් පොසිෂන් එකක් දරනවා නම් ඇටර්නි ඇට් ලෝ කෙනෙක් විදිහට හිටියත් ඔයා ළඟට කවුරු හරි ක්ලයන්ට් කෙනෙක් ආවොත් ඒක රිෆියුස් කිරීමේ හැකියාවක් තියෙනවා ඒ ඔයාගේ පොසිෂන් එක මත පදනම් වෙලා. Right? Now it says an attorney at law shall not accept any professional matter in his opinion embarrass him by reason of his holding any office or appointment. ඔයා මොකක් හරි තනතුරක් නිලයක් දරනවා නම් ඒ නිලය මත පදනම් වෙලා වට පුළුවන් යම් client කෙනෙක්ව refuse කරන්න. Right? Rule number 10 says an attorney at law shall not accept any professional matter unless he can attend to it with due diligence. දැන් කොළඹට එනවා අනුරාධපුරේ ලෑන්ඩ් මැටර් එකක් සම්බන්ධයෙන්. දැන් ඒක කොළඹ නෙමෙයි නම් මේ නඩුව මේක කෝට් ඔෆ් අපීල් කියන රිට් එකකුත් නෙමෙයි නම් මේක අනුරාධපුරේ දිස්ත්‍රික් කෝට් එකේ නම් යන්නේ. දැන් ක්ලයන්ට් කෙනෙක් ඔයාලකට ආවම කැබ් රැන්ක් රූල් එක යටතේ ඔයා අනිවාර්යයෙන්ම ඒ ක්ලයන්ට් ප්‍රොෆෙෂනල් ෆී එකක් දෙනවා නම් ගන්න ඕනේ. හැබැයි ඔයාට ඩියු ඩිලිජන්ස් අනුව ඒ කෝට් එකේ ඇටෙන්ඩ් වෙන්න බැරි නම් හැමදාම දැන් ඔයාට අනුරාධපුරේ යන්න බැරි නම් ඔයාගේ ප්‍රැක්ටිස් එක හැමතිස්සම තියෙන කොළඹ නම් අන්න එවැනි අවස්ථාවකදී අර කැබ් රැන්ක් රූල් එකට එක්සෙප්ෂන් එකක් වෙනවා. Attorney at law shall not accept any professional matter unless he can attend to it with due diligence. Due diligence වලට අනුව යට attend කරන්න බැරි නම් අන්න එතකොට ඒ client refuse කරන්න පුළුවන් කියලා rule number 10 එකෙන් කියනවා. Rule number 11 says an attorney at law shall not accept any professional matter which would involve him in commission or in furtherance of the commission of an offence. May client will represent කිරීම නිසා if the attorney at law will be convicted of an offence, then in such instance if he is involved in a such occurrence of an offence, then in such instance that attorney at law can refuse to appear on that person. ඒ අදාළ particular part එක appear නොකර ඉන්න පුළුවන්. appear වුණොත් attorney at law රුත් යම් කිසි offense එකක් commit කරා. එහෙමත් නැත්නම් offense එකකට involve වෙනවා නම් අන්න එවැනි අවස්ථාවකදී ඒක refuse කිරීමේ හැකියාවක් තියෙනවා.
Rule number 12 එකකින් කියනවා an attorney at law shall not accept any professional matter in respect of which he knows or has reason to believe that he would be required as a witness. දැන් attorney at law දන්නවා යම් නඩු කටයුත්තකදී එයා දන්න කාරණාවක් නිසා අනිවාර්යයෙන් මෙයාව witness කෙනෙක් විදිහට කෝල් කරනවා කියලා. If he has reason to believe or if he knows that he will be called as a witness in this particular case, then he shall not accept to appear on that party. එයාව witness කෙනෙක් විදිහට කෝල් කරන නඩුවක attorney at law විදිහට appear වෙන්නේ නැතුව ඒ අවස්ථාවේදී අර cab rank rule එකේ විදිහට පිළිගන්නේ නැතුව refuse කිරීමේ හැකියාවක් තියෙනවා කියලා rule 12 එකෙන් කියනවා. Rule 13 says an attorney at law from the same law firm shall not appear for the separate parties. එකම law firm එකේදී parties දෙපැත්තට ඒ කියන්නේ petitionට respondent එහෙමත් නැත්නම් plaintiff defendant මේ parties දෙකටම එකම law firm එකෙන් appear වෙන්න බෑ. දැන් අපි කතා කරන්න යන්නේ professional ethics යටතේ තව වැදගත්ම attorney at law කෙනෙක් විසින් ආරක්ෂා කළ යුතු confidentiality කියන එක ගැන. Evidence Ordinance එකේ section 126 යටතේ මේ confidentiality ගැන කතා කරනවා. අපි මේක evidence law එක යටතේදීත් කතා කරා section 126 දී professional relationship එකේදී කොහොමද confidentiality ආරක්ෂා කරන්න කියලා. අපි professional ethics යටතේදී වැඩි අවධානයක් දෙනවා. Supreme Court rules යටතේදී rule 31 ඉඳන් 36 දක්වා confidentiality සම්බන්ධයෙන් ethically අපි මොනවද professional ethics මොනවද අපි ආරක්ෂා කළ යුත්තේ කියලා. දැන් අපි බලමු confidentiality සම්බන්ධව තියෙන rules මොනවද කියලා. So now we are going to learn about the rules relating to the confidential information. Rule 31 says that an attorney at law shall keep in strict confidence of all information, whether oral or documentary, acquired by him from on behalf of his client on any matter in respect of and concerning the business and affairs of his client. Right? Client කෙනෙක්ගෙන් ලබා ගන්න කියන්නේ attorney at law කෙනෙක් විදිහට මේ position එක යටතේදී ඔයා client කෙනෙක්ගේ මොන හරි acquire කරගන්න information තියෙනවා නම් ඒ හැම තොරතුරක්ම the attorney at law shall keep it strict confidence. මේක තමයි general rule එක basic කාරණාව. ඕනම information එකක් strict confidence එකක් යටතේ තියාගන්න ඕනේ. Rule number 32 is an exception. It says an attorney at law, however, may disclose such information if it is right. It says if it is expressly or impliedly authorized by his client in writing. Now, Rule 31 says that the attorney at law shall not disclose any information acquired by him from the client. It could be oral, it could be written, but it is the duty to make or to keep those information in strict confidence. However, Rule 32 says that such information can be devolved or given to the third parties if it has been expressly or impliedly authorized by his client in writing. In writing, client කිව්වොත් එහෙම right මෙන්න මේ කාරණාව වෙනත් කෙනෙක්ට disclose කරන්න කියලා. අන්න ඒ කියපු කාරණාව විතරක් expressly mention කරපු කාරණාව විතරක් disclose කිරීමේ හැකියාවක් තියෙනවා. මෙහෙම specifically දක්වන්නේ නැතුව කමන්නේ මේ මගේ information වෙන කෙනෙක්ට දෙන්න කියලා කිව්වොත් එහෙම. Specifically specify කරේ නැත්තම් මොන information ද divulge කරන්න කිව්වේ කියලා. ඒ අවශ්‍ය කරන information විතරක් disclose කිරීමේ duty එකකුත් තියෙනවා. දැන් සඳහන් කරේ නැත්තම් right ඉඩමක් සම්බන්ධයෙන් නම් ඉඩමේ මේ විස්තර තමයි දෙන්න කියන්න කියලා කිව්වේ නැත්තම් ඉඩමේ විස්තර දෙන්න කියලා කිව්වමත් ඒ ඉඩමේ අවශ්‍ය විස්තර විතරක් දීමේ duty එකක් attorney at law ට තියෙනවා. ඒ හැරෙන්න අනිත් හැමදේම කියන්න attorney at law ට හැකියාවක් නැහැ. Rule 32 says that this duty on part of the attorney at law to refrain from disclosing such confidential information lies not only during the existence of his professional relationship with the clients, but indefinitely thereafter, even after the said attorney at law has ceased to act for the said client
and even after the death of the client as well. මේ strict confidence එක ආරක්ෂා කරන එක attorney at law සහ ඒ client අතර තියෙන relationship එක තියෙන අවස්ථාවේදී විතරක් නෙමේ ඒ relationship එක cease වෙලා proxy එක revoke කරලා අලුත් කෙනෙක් පත් කරත් ඒ proxy එක තියෙන කාලයේදී යා ලැබපු information වෙනත් කෙනෙක්ට disclose කරන්න බෑ. That professional ethics remain intact. බාධාවක් නැතුව remain intact කිසිම බාධාවකින් තොරව දිගටම ඒ strict confidence එක maintain කරන්න ඕනේ. relationship එක නැති වුණා කියලා proxy එක revoke කරා කියලා දැන් අර තිබිච්ච හැම තොරතුරක්ම එළියට දෙන්න බෑ. And also that relationship, that strict confidence has to be maintained even after the death of the client. client මරණට පස්සෙත් ඒ දේවල් divulge කරන්න බෑ, disclose කරන්න බෑ. Rule 34 says that this duty extend to any partner or associate. මේක attorney at law විතරක් නෙමෙයි. එයාගේ partner කෙනෙක් ඉන්නවා නම්, එයා වැඩ කරන firm එකක වෙනත් associates ලා ඉන්නවා නම්, මේ associates ලට partners ලටත් මේ duty එක ඒ විදිහටම තියෙනවා. ඒ වගේම තමයි යම් employees ලා ප්‍රමාණයක් ඉන්නවා. උදාහරණයක් විදිහට assistant කෙනෙක් ඉන්නවා. එතකොට මේ attorney at law ගේ assistant උත් මේ attorney at law දන්න හැම කාරණාවක්ම දන්නවා. එතකොට attorney at law විතරක් නෙමෙයි මේ assistantටත් මේ duty එකක් තියෙනවා අර information පිට කට්ටියට dissolve නොකර ඉන්න. ඒ වගේම තමයි attorney at law හැම measure එකක්ම ගන්න ඕනේ තමා ළඟ ඉන්න assistant තමා ළඟ ඉන්නකොට disclose නොකර ඉන්නවා වගේම දැන් මේ ඉන්න assistant එයා ළඟින් ඉවත් වෙලා ගියොත් ඉවත් වෙලා ගියාට පස්සෙත් අර ඔෆිස් එකේ ඉන්න කාලේදී ගත්ත information වෙන කෙනෙක්ට දෙන්නේ නැහැයි කියලා guarantee එකක් ගන්න ඕනේ. එයා ගන්න ඕනේ හැම measure එකක්ම ගන්න ඕනේ. non disclose agreement එකක් අත්සන් කරලා හරි ගත යුතු හැම due diligence එකක්ම හැම කටයුත්තක්ම ගන්න ඕනේ. ඔෆිස් එකේ ඉන්න කාලේදී client ලගේ තොරතුරු ඔෆිස් එකෙන් ගියාට පස්සේ වෙන කට්ටියට disclose නොකර ඉන්න අවශ්‍ය කරන හැම ක්‍රියාමාර්ගයක්ම ගන්න ඕනේ. It says it shall be the duty of the said attorney at law in such circumstances to take all reasonable steps to prevent the disclosure. Disclose කිරීම prevent කරන්න ගත යුතු හැම reasonable step එකක්ම ගන්න ඕනේ. Rule 35 එකේ කියනවා it would be contrary to the professional ethic for an attorney at law possessing such confidential information concerning his clients to undertake any professional work for the opposite party in the same matter. එක පාටි එකක දන්න තොරතුරු බේස් කරගෙන අනෙක් පාටි එකට ප්‍රොෆෙෂනල් වර්ක් එකක් දෙන්න. දැන් ඒ කියන පාටි එකේ තොරතුරු වලින් ඒගේ ඔපොසිට් පාටි එක ගැන B වෙනුවෙන් දැන් ඔයා යම් ජොබ් එකක් කරන්න හදනවා. අන්න ඒ විදිහට ඔයාට යූස් කරන්න බෑ කියලා කියනවා. right? යම් ඉන්ෆෝමේෂන් එකකින් අනෙක් පාටි එකට උදව් කරලා කන්ෆ්ලික්ට් එකක් ඇති වෙනවා නම් එවැනි ලයික්ලිහුඩ් එකක් හරි වෙනවා නම් එවැනි ක්‍රියා නොකර ඉන්න ඕනේ. confidential information සම්බන්ධයෙන් මේ තියෙන professional ethic violate කිරීමක් වෙනවා එහෙම නැත්තම්. right? And then section 38 rule number 38 is important. It says other than the instance referred in rule 32. The rule 32 එකේදී කියවන අර party එකේ consent එකෙන් impliedly හරි expressly හරි in writing දීලා තියෙනවා මෙන්න මේ කියන දේවල් disclose කරන්න කියලා. ඒ අවස්ථාවේ හැරුණාන් පස්සේ confidential information disclose කරන්න පුළුවන් තව අවස්ථා කිහිපයක් rule number 38 එකේ දක්වලා තියෙනවා. One such instance is in order to defend himself, his associate or employees against any allegation of misconduct. මේ client defend කරන්න ගිහිල්ලා client වෙනුවෙන් මේ දාන්න දේවල් නොකිය ඉන්න එකෙන් එයාලව මොකක් හරි malpractice එකකට charge වෙන්න යනවා නම් තමාව හරි තමාගේ associate හරි employees ලා හරි ඒ කවුරු හරි කෙනෙක්ව defend කරන්න client ගේ තොරතුරු disclose කරන්න පුළුවන්. And also attorney at law can disclose information to prevent the commission of a crime. The attorney at law දැනගන්නවා client කෙනෙක්ගෙන් එයා යම් offense එකක් කරන්න යනවා කියලා. එවැනි අවස්ථාවකදී මේ attorney at law client privilege එකක් නැහැ. එයාට පුළුවන් මේ crime එක වැළැක්වීමේ අරමුණෙන් මේ දන්න තොරතුරු ටික disclose කරන්න.
The third instance is if there is a joint retainer or if there are client has a joint interest. Then parties දෙකක් ඉන්නවා. අපි උදාහරණයක් කියමුකෝ joint last will එකක් කියලා. ද සාමාන්‍ය last will එකකදී ඒ last will එකක් සම්බන්ධයෙන් client දෙන details වෙන කාටවත් දෙන්න බෑ. joint last will එකක් නම් එතන parties දෙකක් තියෙනවා, joint interest එකක් තියෙනවා. ඒතර එක පාටි එකක් කියපු දේ අනෙක් පාටි එකට disclose කිරීමේ හැකියාවක් තියෙනවා because there is a joint interest. right? ඒක violate කිරීමක් නෙමෙයි මේ strict confidence කියන එක. ඔන්න ওই ටික තමයි අපිට strict confidence යටතේ දක්වන්න තියෙන්නේ. ඒ වගේම strict confidence එක යටතේදී ඒව dissolve කරන්න පුළුවන් අවස්ථාව විදිහටත් අපිට හඳුනා ගන්න පුළුවන් අවස්ථා ටික තමයි ඔය. දැන් අපි කතා කරන්න යන්නේ advertising ගැන. අනිකුත් profession වගේ නෙමෙයි legal profession එක ගත්තම ඔයාලට advertisement දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ advertisement සම්බන්ධයෙන් professional ethic එකක් තියෙනවා, යම් standard එකක් තියෙනවා that every member should maintain. Now, attorney at law is render a public service. Attorney at law is not a businessman. An attorney at law must maintain the reputation, and attorney at law is not completely, the advertising is not completely prohibited. But under the professional ethics in the Supreme Court rules, it imposes certain regulations to prohibit unfair advertising. Then legal profession එක ගත්තම මේක public service එකක්, මේක business එකක් නෙමෙයි. ඒ හේතු නිසා හැම තිස්සෙම reputation එකක් maintain කරගන්න ඕනේ. unfair advertisement එකක් තියෙන්න බෑ. right? legal representation කියන එක නෙමෙයි legal service එකක් එක්ක legal profession එකේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ advertising කියන එක completely prohibit කළ නැති වුණත් යම් මට්ටමකට regulations impose කරලා තියෙනවා. fair advertising එකක් හැමතිස්සෙම තියාගන්න. right? මේ හේතුවත් එක්ක තමයි advertisement යටතට Supreme Court rules තියෙන්නේ. මෙතනදී අපි කතා කරන කාරණා දෙකක් තියෙනවා, touting and advertising. touting ගත්තම Supreme Court rules 1988 එකේ rule number 31 වල සඳහන් කරලා තියෙනවා මේ touting ගැන. Now, rule number 31 in Supreme Court rules 1988, it says that an attorney at law shall not under any circumstances by himself or through another directly or indirectly resort to the practice of touting. Then rule number 30 කිදි කියනවා attorney at law කෙනෙක්ට හරි attorney at law එයා විසින්ම හරි වෙනත් පුද්ගලයෙක් ලවා හරි directly හරි indirectly කොයිම අවස්ථාවකදීවත් touting කරන්න බෑ කියලා. දැන් මේ touting කියන්නේ මොකක්ද කියන එක මේ rule එක යටතේම දක්වලා තියෙනවා. It says touting shall include the following acts or conduct. It says engaging in any manner for any commission, payment or consideration the services of any person to solve clientele. උදාහරණයට 3 wheel park එක උසාවිය ළඟ තියෙන 3 wheel park එකේ 3 wheel drivers ලා කිහිප දෙනෙක්ට කියලා තියෙනවා client කෙනෙක් ආවොත් එයාව මගේ ගාවට අරගෙන ඉන්න මං ඔයාට රුපියල් ගාණක් දෙන්න කමිෂන් එකක් දෙන්න. දැන් මේක touting යටතට වැටෙනවා. මේක unfair practice එකක්, unfair advertising එකක්. එහෙනම් මෙවැනි act prohibit කරලා තියෙනවා. මෙවැනි act එකක් කරොත් එහෙම ඒක professional ethic එකක් violate කිරීමක් විදිහට consider කරන්න පුළුවන්. The second instance is advertising in any manner for the purpose of unfairly attracting clientele for the himself. වෙනත් පුද්ගලයෝ දාලා client base එකක් හදා ගන්න හදනවා නම් commission එකක් දීලා හරි payment එකක් කරලා හරි ඒකත් touting යටතට වැටෙනවා. unfairly attract කරන විදිහට advertising කරලා තියෙනවා නම් ඒක touting යටතට වැටෙනවා. මේ විදිහට touting අතර වැටෙන ක්‍රියාවන් prohibit කරලා තියෙනවා කියලා rule number 39 එකේදී කියනවා. Under no circumstances the attorney at law he himself or through another person practice of touting. touting කරන්න බැහැයි කියලා කියනවා. හැබැයි අර මං කලින් කියපු විදිහට මේ advertising කියන එක strictly prohibit කරලා නැහැ. rule number 40 එකේ කියනවා an attorney at law may display his professional nameplate at his office and or residence.
එක්ක ඔයාගේ ඔෆිස් එකේ සටහන් කරන්න පුළුවන් එක්ක රෙසිඩන්ස් එකේ. එහෙමත් නැත්නම් මේ තැන් දෙකේම ප්‍රොෆෙෂනල් නේම් ප්ලේට් එකක් ඔයාලා දැක්ලා ඇති කළු පාට නාම පුවරුවක් තියෙනවා ඇටර්නි ඇට් ලෝලගේ ගෙදර හෝ ඒ නිවසේ හෝ ඔෆිස් එක ආසන්නයේ. මේ name plate එකේ සඳහන් කරන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. The name of the attorney at law, the professional qualifications of him, the academic qualification, make a faculty of law, the නැත්නම් මොකරි වෙනත් private university එකක්ද academic qualification එක දාන්න ඕනේ. ඊට අමතරව professional qualifications දාන්න ඕනේ සහ office hours සඳහන් කරන්න පුළුවන් මේ name plate එකේ. ඔන්න ඔය කියන කාරණා ටික තමයි name plate එකේ සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි name plate එකක් වුණාම ඒකට අනවශ්‍ය විදිහට colors use කරන්න බෑ. Illuminated name plates or board showing the direction to the office of an attorney at law shall not be used. ඒ නිසා තමයි අපි හැමතිස්සම දකින්නේ කළු පාට white board එකක එහෙමත් නැත්නම් කළු පාට board එකක සුදු පාට අකුරකින් තමයි හැමතිස්සම name plate එක තියෙන්නේ. සමහර අවස්ථාවලදී සුදු පාට බෝඩ් වල කළු පාට අකුරුනුත් සඳහන් වෙනවා. නමුත් basically කළු බෝඩ් එකක් තමයි හැමතිස්සෙම use කරන්නේ. illuminated name plates use කරන්න බෑ. ඒ වගේම ඊතල දාලා directions පෙන්වන්නත් බෑ. rule number 40 එකේ C යටතේදී කියනවා the professional or law firm name plate shall be reasonable size. මේ name plate එක ඕනට වඩා ලොකු කරන්නත් බෑ. අනවශ්‍ය size එකක් ගන්න බෑ. reasonable size එකක් තියෙනෝනේ sufficient only to enable clients to find the office or the residence of the attorney at law. මේක basically මෙන්න මේ තැන attorney at law කෙනෙක් ඉන්නවයි කියලා පෙන්වන්න විතරයි use කරන්න ඕනේ. අනවශ්‍ය විදිහට ලොකු බෝඩ් ගහීමේ හැකියාවක් නැහැ. දැන් ඔයාලට මේ section එක මේ rule එක කියනකොට තේරෙනවා ඇති ඒක allow කරලා තියෙනවා name plate එකක් use කරන්න. හැබැයි it also make sure that name plate is in particular standard. තොට හැම කෙනෙක්ම මේ particular standard එකේ තියන්න ඕනේ. එක්කෙනෙක් ලොකු name board ගහනවා, තව කෙනෙක් පොඩි name board ගහනවා, තව කෙනෙක් පාට name boards ගහනවා. මේ විදිහටයි මේ profession එකේ unfair attraction එකක් නැති වෙන විදිහට ඒ වගේම reputation එකක් ඇති වෙන විදිහට standard එකක් තියෙන විදිහට advertising කරන්න ඕනේ guideline එකක් දීලා තියෙනවා මේ rule 40 එකේ යටතේ. right. ඊට පස්සේ දැන් හදිසියෙ attorney at law කෙනෙක් එයාගේ රෙසිඩන්ස් එක වෙනස් කරනවා නම් ඔෆිස් එක වෙනස් කරනවා නම් අන්න එතකොට මොකද්ද කරන්නේ? Rule 41 says in the event of an attorney at law change in the premises where he practices, he may leave a notice at his former premises for a reasonable length of time giving the address of his new premises. පරණ ඔෆිස් එකේ පරණ premises එකේ බෝඩ් එකක් දාන්න ඕනේ, notice එකක් දාන්න ඕනේ අලුත් premise එකේ details සඳහන් කරලා. right? So that is kind of a duty, and also that is the way that you can advertise your place of office or place of premises where the client can come and meet you. right? ඊට පස්සේ මේ rule 43 44 ආදී විදිහට මේ කාරණා කීපයක්ම තියෙනවා. 43 කියනවා attorney at law කෙනෙක්ට පුළුවන් කියලා කියනවා එයාගේ නම ඇඩ්‍රස් එක යම් ඩිස්ක්‍රිප්ෂන් එකක් චෙක්ස් වල එන්විලොප්ස් වල සහ අදාළ ඩොකියුමන්ට්ස් වල යූස් කරන්න. ඒ වගේම ප්‍රොෆෙෂනල් කාඩ් එකක් යාට බිස්නස් කාඩ් එකක් යූස් කරන්න පුළුවන් attorney at law කෙනෙක්ට. ඒක rule number 44 යටතේ තමයි සඳහන් කරන්නේ. Rule number 45 says the attorney at law can use his detail, name, address and the other description in any law list, in any legal directory or other directory, telephone directory, that he can use that he is an attorney at law and the name and address too as an mode of advertisement. Right? And also rule 46 says an attorney at law may broadcast on radio, appear on television, deliver a lecture, give a talk, interview the press, write an article or letter for publication on any legal or professional matter. attorney at law කෙනෙක්ට ওই විදිහට TV එකේ රේඩියෝ එකේ පත්තරවල යම් publications කිරීම ඕන දෙයක් කරන්න පුළුවන් legal or professional matter එකක් සම්බන්ධයෙන්. ඒකේ කිසිම prohibition එකක් නැහැ. Where an attorney at law knows or has reason to believe that his name would be advertised in particular instance, he should take all reasonable steps to see that
such advertisement would not offend the rules or etiquette in regarding to advertising. යම් අවස්ථාවකදී ඇටර්නි ඇට් ලෝ කෙනෙක් දන්නවා නම් තමාගේ නම යූස් කරනවා කියලා යම් ප්‍රොමෝෂනල් කාරණා කටයුත්තක් සම්බන්ධයෙන් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක්ක මේ ප්‍රොමෝෂනල් දේවල් එක්ක ප්‍රොෆෙෂනල් එතික්ස් යටතේ දාලා තියෙන මේ ගයිඩ්ලයින් වලට මේ ස්ටෑන්ඩඩ් වලට කන්ට්‍රෑරි නොවෙනවද කන්ට්‍රෑරි වෙනවද කියලා හොයලා බලලා වෙනවා නම් ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක නොවී තියන්න අවශ්‍ය කරන ස්ටෙප්ස් අරගෙනීමේ ඩියුටි එක ඇටර්නි ඇට් ලෝට තියෙනවා. ඒ වගේම තමයි අර මං කියපු රූල් නම්බර් 46 එකේ කියපු ඉන්ටර්වියුස් කරන්න පුළුවන් පබ්ලිකේෂන් කරන්න පුළුවන් කියන එකට ලිමිටේෂන් එකක් තියෙනවා. Rule number 48 says an attorney at law should not give any interview or broadcast a permitted publication on any matter relating to a client's business or former client's business without that client's consent. What practices can දාන්න පුළුවන්. නමුත් client ලගේ විස්තර client ලගේ transactions business එයාලගේ details කිසිවක් දෙන්න බෑ without the consent of that client. client ගේ consent එක නැතුව ඒ දේ කරන්න බෑ. Rule 49 says an attorney at law should not cause or permit to publish any particulars of his practice, any matters in which he has instructed, unless he can do without disclosing confidential information. අර කියපු publication යටතේදී යාගේ practices ගැන කියන්න බෑ. මම මෙන්න මේ අහවල් නඩු කතා කරා මේ නඩුවේදී මෙහෙම දේවල් වුණේ. That cannot be published. And also, while you are making publication, you cannot use confidential information of clients. අපි කිව්වා client කෙනෙක්ගේ confidential information එයාලගේ relationship එක තියෙන අවස්ථාවේදී relationship එක නැති වුණාන් පස්සෙත් ඒ වගේම මරණයෙන් පස්සෙත් ඒ confidential information ආරක්ෂා කරගන්න ඕනේ කියලා. එහෙනම් මේ confidential information disclose කරන්න බෑ advertising වලදී. Right? So those are the important areas that you need to learn under the advertising and touting. So now we are going to learn about due diligence. Now rule 15 says on accepting any professional matter from a client, it shall be the duty of an attorney at law to exercise his skills with due diligence to the best of his ability and care in the best interest of the clients in such matter as he may decide, and he should do so with regard to any unpleasant consequences either to himself or to any other person. Right? Furthermore, he should at all times so act with due regard to his duty to court. Now, once an attorney at law has been retained, after the retain by a client, that attorney at law should exercise his skill with due diligence to his best of his ability. යම් ක්ලයන්ට් කෙනෙක් ඇටර්නි ඇට් ලෝ කෙනෙක් විදිහට ඔයාව අපොයින්ට් කරාම ඔයාට ඩියුටි එකක් තියෙනවා. ඒ ඇටර්නි ඇට් ලෝ කෙනෙක් විසින් එකක් ඔයාගේ ඇබිලිටි එකට ගත යුතු හැම ක්‍රියාමාර්ගයක්ම ගන්න. To exercise your skills with due diligence to the best of your ability. ඔයාට කරන්න පුළුවන් හැම දෙයක්ම ඔයා කරන්න ඕනේ. And care in the best interest of the clients. ඒ වගේම තමයි හැමදේම කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මේ හැමදේම කරන්න ඕනේ client ගේ interest එක උදෙසා. Right? So this is the most important rule with regarding to the due diligence. And then we have the rule number 16 as well. But the most important rule is rule number 15. And then you can read the rule number 16 and get an idea as well. But you can have a star, and this is the most important rule for due diligence. Right? So this is a wide provision, and it given the opportunity to interpret it to the persons who are conducting the inquiry. So the Supreme Court judges has the discretion whether that particular member or particular attorney at law has taken all steps or he has acted with due diligence is a matter to be determined by the Supreme Court judges who are conducting that inquiry in a case of a malpractice or an offense or a negligent act. Also, it's up to the Supreme Court judge to determine whether he has acted with due diligence. Now, there is a very interesting case with regard to the due diligence. In Gunatilaka versus Vijayasekara, it held that
the party has failed to give notice of appeal within the given time limit. Now, you know, under Civil Procedure Code, so there's a time period where you can make an appeal. You have to give the notice of appeal within that specific time period. Now, this particular attorney at law has failed to provide that notice of appeal within the given time, and as a consequence, the client has lost the right of appeal. අර ටයිම් පීරියඩ් එක ඇතුළතදී ඇටර්නි ඇට් ලෝ ෆේල් වෙනවා notice of appeal එක දෙන්න. මේ notice of appeal එක හරි කාලෙදි දීපු නැති නිසා client appeal කරන්න තිබිච්ච right එක නැති වෙනවා. Now, in this situation, in this case, when the client has taken this matter into the bar association and when the matter has been taken before the Supreme Court judges, they have suspended the practice of this attorney at law on the ground that that particular attorney has failed to provide the due diligence. එයාගේ best of ability එකට අනුව අනිවාර්යයෙන් මේ given period එක ඇතුළතදී notice of appeal එක දිය යුතු වෙනවා. නමුත් due diligence නැති නිසා මෙයා fail වෙනවා ඒ දේ කරන්න. ඒ නිසා මෙයා මේ practice එකෙන් professional ethics එකක් violate කරලා තියෙන නිසා suspend කිරීමක් කරනවා. So those are the things that you need to learn for the due diligence. And finally, what we have to learn about is Champer's agreement, the no win and no pay agreement. දැන් මේ western countries වලදී Europe countries වල USA වල මේ no win no pay agreement තියෙනවා. දැන් ලංකාවේ නඩුවක් දින්නා හෝ පෙරදුනා කියන ඒ outcome එක මත පදනම් වෙන්නේ නැහැ professional fee එක. දින්නත් පෙරදුනත් professional fee එක හම්බ වෙනවා. නමුත් සමහර countries තියෙනවා if there is no win there is no pay. දින්නොත් විතරයි payment එක හම්බෙන්නේ. පෙරදුනොත් හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි තවත් agreement තියෙනවා. අපි උදාහරණයක් විදිහට අපි ගත්තොත් land matter එකක් ගත්තොත් දින්නොත් මේ land එකෙන් මෙන්න මේ කොටස attorneyට දෙන්න ඕනේ. So they are having agreements like that. මේ agreements මේ විදිහට දින්නොත් ඒ හම්බෙන benefit එකෙන් කොටසක් attorney at law ගන්නවා කියන agreements හරි no win no pay agreements හරි ලංකාවේ පිළිගන්නේ නැහැ. Supreme Court rules වල rule number 17 වල මේ Champer's agreements ගැන සඳහන් කරනවා. Now it clearly says an attorney at law shall not take Champer's advantage of his client in any professional matter in which he had been retained. Attorney at law කෙනෙක්ට කිසිම අවස්ථාවකදී අර අපි කියපු විදිහට ෆෘට් එකෙන් ඒ කියන්නේ එයා යම් කිසි ඇක්ෂන් එකක් ෆයිල් කළා ඒකෙන් ගන්න ඵලයක් තියෙනවනම් ඒකෙන් ගන්න බෙනිෆිට් එකක් තියෙනවනම් රිලීෆ් එකක් තියෙනවනම් ඒ රිලීෆ් එකෙන් කොටසක් ලබා ගන්න විදිහට ඇග්‍රීමන්ට්ස් වලට එන්නට බෑ. ඒ වගේම තමයි no win no pay agreements යටතට එන්නත් බෑයි කියලා අපේ Supreme Court rule යටතේ තියෙනවා. ඉතින් ඔන්න ඔය කියන කාරණා ටික තමයි අපිට විශේෂයෙන්ම professional ethics යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. මේකේ වැඩියෙන්ම ඔයාලා මේ ethics යටතේ 1978 Supreme Court rules and also the Supreme Court rules in 1988 you must read those important rules. So this is an easy area, easy subject where you can score more marks, and so therefore if you give some attention to these two subjects, now the accounting and professional ethics, so you can get a good average for the final year if you do well in this professional ethics subject and trust accounts paper. මේ දෙක හොඳට කරගත්තොත් ඔයාලට හොඳ ලකුණක් ගන්න පුළුවන්, average එකේ වැඩි ලකුණක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මේ professional ethics සහ trust accounts කියන දෙක හොඳට බලා ගන්න. 1978 Supreme Court rules සහ 1988 Supreme Court rules හොඳට කියව ගන්න. හොඳ ලකුණක් ලබා ගන්න පුළුවන් එහෙම වුණොත්.